ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් මේ සත්‍යය සසර දුකින් එතර කරවන්න ඕනේ කියන අදහසින් ලෝකෙට දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම ශ්‍රවණය කරන ඒ ධර්මයේ අඩංගු දහම් කරුණු තමන්ගේ සිත්වල ධාරණය කරගන්නත් උත්සාහවත් වෙන්න ඕනේ. ඊට අනුව කලින් කල නුවණින් මෙනෙහි කරන්නත් ඕනේ. මෙන්න මේ වගේ ධර්මයේ අහලා ධාරණය කරගෙන ඊට අනුව කලින් කල නුවණින් මෙනෙහි කළොත් තමයි අපිට මේ ධර්මයේ අර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් නුවණින් මෙනෙහි කරන්නට නම් සිත්වල ධර්මයේ ධාරණය වෙන්න ඕනේ. ධර්මයේ ධාරණය වෙන්න නම් බොහොම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේදීත් හොඳට මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. බොහොම ආදරෙන් ගෞරවයෙන්. පින්වතුනි, ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ අපි මේට කලින් කාරණා පහක්ම සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින ධර්මතා පහක්ම දේශනා කරලා තියෙනවා. අද තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ 6 වෙනි ක්‍රමය භවය පිළිබඳව. ඒ භික්ෂුන් වහන්සේලා එදා සරියුත් මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස ජාතිය පිළිබඳ දේශනා කළාම ඒ දේශනාවට බොහොම සතුටු වෙලා සතුටින් අනුමෝදන් වෙලා ඒ භික්ෂුන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේගේ මත්තේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමී අවත්නි සාරිපුත්ත ඉස්තවිරන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස නිවැරදි දැකීම ඇති කර ගැනීම පිණිස පවතින තව ක්‍රමයක් තියනවාද කියලා. ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අවත්නි තව ක්‍රමයක් තියනවා කියලා මෙන්න මේ භවය පිළිබඳ භවවාරය දේශනා කළා. සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ ආකාරයට දේශනා කොට වදාලා අවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ භවංච පජානාති. භවය කියන්නේ මොකක්ද කියලා දන්නවනම් භව සමුදයංච පජානාති. භවයේ ඇතිවීම මොකක්ද කියලා දන්නවනම් භව නිරෝධංච පජානාති. භවයේ නැතිවීම නැති තැන මොකක්ද කියලා දන්නවනම් භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. භවය නිරුද්ධ කරන ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නවනම් එවත්නි මෙන්න මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ මනා දැකුමත් එක් වෙනවා. ඔහුගේ දැකීම ඇද නැති ඍජු බවට පත් වූවක් වෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙච්ච නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච මේ ශාසනයට ආපු කෙනෙක් කියලා කියන්ට පුළුවන්, කියන්ට සුදුසුයි කියලා කියනවා. ඊට පස්සේ ඒ විදිහට සරියුත් මහ රහතන් වහන්සේ මේ භවවාරය මාතෘකා කරලා ඒක මත්තේ විස්තර කරන්නට පටන් ගත්තා. ඒතර මෙතනදී අපි වෙනද මතක් කරනවා වගේ අදත් මතක් කළ යුතුයි. යම් කිසි කෙනෙක් භවය කියන්නේ මොකක්ද කියලා දැනගෙන භවයේ ඇතිවීමත් නැතිවීමත් භවය නැති කරන මාර්ගය දැනගත්තොත් ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා, දර්ශන භූමියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ භවය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. උදාහරණයක් අපි සාමාන්‍යයෙන් කතා කළොත් බොහෝ ධර්ම කරුණු වල අර්ථය යම් යම් මට්ටමක හෝ අපේ ජීවිතෙන් අපි දකිනවා. තණ්හාව කියලා කිව්වොත් අපිට ජීවිතේ අනුරුවක් හෝ හිතා ගන්න පුළුවන්. ද්වේෂය කියලා කිව්වහම මෙන්න මේ ස්වභාවයයි කියලා ටිකක්වත් තේරෙනවා. මෝහය කිව්වහම මෙන්න මේ ආකාරයයි කියලා ටිකක්වත් තේරෙනවා. නමුත් භවය කියලා කිව්වහම ඒක බොහෝ දෙනෙක් සාමාන්‍ය මට්ටමින් දකිනවා මිසක
මේකේ නියම අර්ථය දකින්නේ නැහැ. හොඳට මතක තබා ගන්න ඕනේ පින්වත්තුනි. අත්ත ධම්ම කියන ධර්මතා දෙකක් තියෙනවා. අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න ඕනේ. එතකොට අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන. ඒ කියන්නේ ධර්මය කියන එක දැනගත්තට පින්වතුනි අපිට ප්‍රතිපදාවක් ලැබෙන්නේ නැහැ. ඒකේ අර්ථය දැනගන්නත් ඕනේ. අර්ථයක් දැනගත්තාම ජීවිතෙන් හැසිරෙන්න පුළුවන්. ධම්ම කියලා කියන්නේ පින්වතුනි පෙළ දහමට. පෙළට. දැන් භවය කියලා කියන්නේ මොකද්ද? භවය ඇතිවීම මොකද්ද? නැතිවීම මොකද්ද? නැති කරන මාර්ගය මොකද්ද කියලා කිව්වොත් ඒ වගේම ඒ භවය කියන්නේ මෙන්න මේකයි කියලා පෙළේ තියෙන වචන ටික නැත්තම් ඒ කාරණා ටික මතක් කළොත් මේකට කියනවා භවය දන්නවා කියලා නෙමෙයි භවය පිළිබඳ පවතින පෙළ දහම දන්නවා. ඊට පස්සේ ධර්මය දන්නවා. ඒ ධර්මයේ තියෙන අර්ථය දන්නවා කියලා කියන්නේ අත්තමඤ්ඤාය අර්ථය දන්නවා කියලා කියන්නේ පින්වතුනි අපේ ජීවිතෙන් කෙනාගේ ජීවිතෙන් මෙන්න මේ මානසික මට්ටමේ මෙන්න මෙහෙම තියෙන කොටයි භවය කියලා කියන්නේ. කියලා ජීවිතයෙන් මෙන්න මේ අවස්ථාවයි මෙන්න මේ විදිහට මානසික මට්ටම හැසිරෙනකොට මෙන්න මේ ආකාරයකට අපි ජීවත් වෙනකොටයි භවය කියලා කියන්නේ භවය කියන එක ගොඩ නැගින්නේ භවය කියන එක පවතින එක ජීවිතයෙන් දකින්න ඕනේ. මෙන්න මේකට කියනවා අර්ථය කියලා. එතකොට මෙන්න මේ ධර්මයේ තියෙන අර්ථය ජීවිතයෙන් දැක්කහම යාට පුළුවන් මේ භවය කියන එක හඳුනාගත්තාම යාට පුළුවන් භව නිරෝධයේ පිණිස හැසිරෙන්න. මේ මොකද භවයේ තියෙන දෝෂයක් තියෙනවා භවයේ තිබුණු ජාතිය ඇති වෙනවමයි ජාතිය ඇති වුණු ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසය ඇති වෙනවමයි. එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසය නැති කරන්නට බෑ ජාතිය නැති නොකොට ජාතිය කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ භවය නැති නොකොට. එහෙනම් මේ භවය පිළිබඳව අවබෝධය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න ඕනේ අපේ ජීවිතේ. ඉතින් ඒක මෙන්න මේ ආකාරයේ දෙයක් වෙන්න ඇති කියලා අනුලෝමයකින් නෙමෙයි අපේ ජීවිතයෙන් දකින මට්ටමට ගන්නට ඕනේ. අනේ නිසා මේ භවය පිළිබඳ දේශනා වාරයේදී අපි පුළුවන් තරම් බොහොම වුමනාවෙන් ශ්‍රවණය කරලා මේ භවය කියන එක ජීවිතයෙන් හඳුනා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. මොකද තව පරයයක් තියෙනවා භව නිරෝධය නිවනයි කොසම්බි වගේ සූත්‍රවලදී පෙන්නනවා භව නිරෝධය නිවනයි කියන තැනකින්. මොකද භවයේ තියෙන තැන නිවන නැහැ. නිවන කියන ධර්මතාවයේ ඇති තැන භවේ නැහැ. භව නිරෝධයම නිවන. ඒ නිසා භව නිරෝධයක් සඳහා යන්ට නම් භවය කියන කාරණාව අපි හොඳට තේරුම් කර ගන්නට ඕනේ. ඒ සඳහා අපි මේ දහම් පරයය නුවණින් තව ටික ගැඹුරට සම්මර්ෂණය කරලා බලමු. සරියුත් මහ රහතන් වහන්සේ මේ භවය සම්බන්ධ දේශනා කළ දේශනා වාරයේදී මාතෘකා වශයෙන් ඒ පරයය මතක් කරලා ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ඒ ධර්මතාවය විස්තර කරනවා. ඇවැත්නි භවය කියලා කියන්නේ මොකක්ද? භවය ඇති වෙන්නේ කොහොමද? භවය නැති වෙන්නේ කොහොමද? භවය නැති කරන මග නැත්තම් ප්‍රතිපදාව මොකක්ද කියලා. ඊට පස්සේ පෙන්වනවා තයෝමි භික්ඛවේ භව. එතකොට මේ මහන්නේ මේ භවයේ තුන් ආකාරයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සරියුත් මහ රහතන් වහන්සේ භවය තුන් ආකාරයයි කියලා දේශනා කළා. මොකද්ද? කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවය තුන් ආකාරයයි කියලා දේශනා කළා. උපාදාන පත්‍ය භව මේ භවය ඇතිවීමට හේතුව මොකද්ද? උපාදානයයි කියලා දේශනා කළා. භව නිරෝධයට හේතුව මොකද්ද? උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානය නැති වුනහම උපාදානය නැති කළාම භවය කියන කාරණාව නැති කරන්න පුළුවන් කියලා දේශනා කළා. එතකොට මේ අයමෙව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ භව නිරෝධ ගාමිනී පටිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම භවය නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියලා දේශනා කළා. එතකොට භවය කියන්නේ මේ තුන් භවයයි. භවයට හේතුව උපාදානයයි. උපාදානයේ නැතිවීමෙන් නැති කිරීමෙන් භවය නැති කරන්න පුළුවන් භව නිරෝධයක් සාක්ෂාත් කර ගන්න පුළුවන්.
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භවය නැති කරන මගයි කියලා පෙන්වනවා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට උපාදානිය නැති වෙනවා. උපාදානිය නැතිවීමෙන් භවය නිරුද්ධ වෙනවා. ඒකද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ආපහු හසු වෙලා කැරකිලා යොමු වෙලා තියෙන්න ඕනේ භවය පිළිබඳ අවබෝධය. ඒ නිසා අපි මේ භවංච පජානාති කියන ධර්මතාව ටික නුවණින් බලමු. එතකොට භවය කියලා කියන්නේ මොකද්ද කියලා නුවණින් දන්නවනම් භවංච පජානාති භවය කියන එක දන්නවනම් කියලා කිව්වේ කාම භවය, රූප භවය, අරූප භවය කියලා පෙන්වුවා. සාමාන්‍ය මට්ටමේදී සාමාන්‍ය විදිහට ලෝකේ ජීවත් වෙන අයත් මේ ශාසනයෙන් බැහැර කෙනෙකුත් මේ කාම භවය, රූප භවය, අරූප භවය කියන වචන අහලා ඇති, දන්නවා ඇති. නමුත් මෙතනදී මේ භවය කියන කාරණාව මේට වඩා ටිකක් ගැඹුරු අර්ථයකට, ගැඹුරු ස්වභාවයකට යනවා. ගැඹුරු අර්ථයකින්, ගැඹුරු ස්වභාවයකින් අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් අපි භවය කියන ධර්මතාවයේ මොනතරම් දුරට මොනතරම් ආකාරයකට පවතිනවද, ප්‍රකාශ වෙනවද කියන කාරණාව බලන්නට ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා මේ භවය කියන එක තුන් ආකාරයයි. කාම භවය, රූප භවය, අරූප භවය කියලා. මේ කාම භව, රූප භව, අරූප භව කියන තුන් භවයට තව පරයාය නාමයන් තියෙනවා. වෙනත් ආකාරයේ නම් තියෙනවා. මේ තුන් භවයේම හඳුන්වන්නට වෙන වෙන ක්‍රම තියෙනවා. වෙන වෙන ක්‍රමවලිනුත් මේ තුන් භවයේම අන් ආකාරයකින් හඳුන්වනවා. ඒකෙදි තව එක පරයායක් තමයි භවය හඳුන්වන්නට සංඥා භවය, අසංඥා භවය, නේව සංඥා භවය කියලාත් හඳුන්වනවා. ඊට පස්සේ තව හඳුන්වනවා මේ භවයට ඒකාවෝකාර භවය, චතුෝකාර භවය, පංචාවෝකාර භවය කියලා. පංචාවෝකාර භවය, චතුෝකාර භවය, ඒකාවෝකාර භවය කියලා. ඊට පස්සේ මේ ආපහු හඳුන්වනවා සංඥා භවය, අසංඥා භවය, නේව සංඥා භවය කියලාත් හඳුන්වනවා. මෙන්න මේ කොයි ආකාරයකට භවය ගැන හඳුන්වුවත් මේ භවය කියන මේ තුන් භවයමයි පනවල තියෙන්නේ. ඊට පස්සේ මේ කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවය ආපහු කාරණා දෙකකින් බෙදෙනවා. කාරණා දෙකකට බෙදෙනවා භවය. ඒ කියන්නේ කම්ම භවය, උප්පත්ති භවය කියලා බෙදනවා. කාම භවය ගත්තාම කාම භවයේ කර්ම භවය සහ උප්පත්ති භවය කියලා. රූප භවයේ කර්ම භවය, උප්පත්ති භවය කියලා. අරූප භවයේ කර්ම භවය, උප්පත්ති භවය කියලා භවය කොටස් දෙකකටත් තියෙනවා. භවංච පජානාති කියනකොට මේ ධර්මතා දෙකම දැනගන්නට ඕනේ. දෙකම ඒ අවස්ථාවට අපේ ජීවිතයෙන් දැනගන්නට ඕනේ. එතකොටයි අපි මේ භවයේ ඉන්නව නේද කියන කාරණාව දන්නේ. සසරේ ඉන්නවා, භවයේ ඉන්නවා, භවයේ සැරිසරනවා, භවයේ යනවා කියලා කියනවා. නමුත් අපි සැරිසරන භවයේ මොකද්ද, යන භවයේ මොකද්ද, ඇවිදින භවයේ මොකද්ද කියලා නොදන්න කමම පින්වතුනි භවයෙන් භවයට යන්න හේතු වෙනවා. පින්වතුනි අද දවසේදී භවය කියන එක අපේ ජීවිතයෙන් හඳුනාගත්තාම අපිට භවයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි ළඟ නැති භවය කියලා එකක් අද නැතිනම් අනාගතෙට නම් තියෙන්නේ. ඒ භවයෙන් අද අපිට මිදෙන්න බෑ. නමුත් භවය කියන එක අතීත එකක් නම්, නිරුද්ධ වෙච්ච එකක් නම් ඒකෙන් මිදෙන්න බෑ. නමුත් භවය කියන එක මේ දැන් අපි තුල හඳුනා ගන්න පුළුවන් මට්ටමකින් තියෙන්න ඕනේ. තියෙන නිසායි ඒක හඳුනාගෙන අවබෝධ කරගෙන මේ මට්ටමින් අපිට මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතනදී අපි බලමු දැන් මේ භවය කියන කාරණාව තුන් භවය සරියුත් මහ රහතන් වහන්සේ තුන් ආකාරයකින් පෙන්නපු ඒ භවය විස්තර වශයෙන් අර්ථ වශයෙන් බලන්න ගියාම ඒක පෙන්නනවා ධර්මයේ ද්විදේන බහු භවය කියන එක දෙආකාරයි. කම්ම භවෝ, උප්පත්ති භවෝ කියලා කර්ම භවය සහ උප්පත්ති භවය කියලා දෙආකාරකින් තියෙනවා. එතකොට කර්ම භවය කියලා කියන්නේ මොකද්ද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාරයක් තියෙනවා නම්
මෙන්න මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන මේ තුන් සංඛාරයට කියනවා කර්ම භවය කියලා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියනකොට පින්වතුනි හොඳට දකින්නට ඕනේ කාමාවචර කාම භූමියේ තියෙන සියලුම කුසල ධර්මයෝ කාමාවචර තියෙන සියලුම කුසල ධර්මයෝ රූපාවචර රූප භූමිය අනුව තියෙන සියලුම කුසල ධර්මයෝ අයිති වෙනවා පුඤ්ඤාභි සංඛාරයන්ට පින්වලට. එතකොට අරූප භවයේ ගත්තාම අරූප භවය කියනකොට ආනිච්ඡාභි සංඛාර. මෙන්න මේ වගේ මේ ත්‍රිවිධ සංඛාරය ගත්තාම මේ ත්‍රිවිධ සංඛාරයට කියනවා කර්ම භවය. තව පැත්තකින් ගත්තාම භවගාමී සියලුම කර්ම. භවගාමී හොඳට මතක තියාගන්න ඕනේ භවගාමී සියලුම කර්ම කියන එක කර්ම භවයයි කියන එක මේ පින්වතුන් තේරුම් කර ගන්නට ඕනේ දැනගන්නට ඕනේ. එතකොට ඒ කර්ම භවය කාම භවයේදී රූප භවෙත් අරූප භවෙත් තියෙනවා කියලා අපි මතක් කළේ ඒකයි කාම භූමියේ උප්පත්තිය පිරිස පවතින කර්ම කාම භවයේ මේ කාම භවයේ කර්ම පැත්ත කර්ම භවයයි. ඒ කර්ම නිසා උපදිනවා නම් කාම ලෝකේ කාම භවයේ උප්පත්ති පැත්ත. එතකොට රූපාවචර කුසල කර්මයක් තියෙනවා නම් ඒ කාම භවයේ කර්ම භවය රූප භවයේ මේ කර්ම භවය. ඒ කළ රූපාවචර කර්මය නිසා විපාක ලැබෙන බවක් තියෙනවා නම් ඒක උප්පත්ති භවය. ඒ වගේම අරූපාවචර භූමියේ ඉපදීම සඳහා යම් කර්මයක් තියෙනවා නම් අරූප භවයේ කර්ම භවය. ඒ කර්මයන්ට අරූප භවයේ උප්පත්තියක් නැත්නම් විපාකයක් පහළ වෙයි නම් විපාකයක් උපදී නම් අරූප භවයේ උප්පත්ති භවය. එතකොට මෙන්න මෙතනදී දකින්න ඕනේ අපි සියලුම භවගාමී කර්ම ගත්තාම සියලුම භවගාමී කර්ම ගත්තාම මෙන්න මේක කර්ම භවය කියන එක. ඔකදී භවය කියන එක පින්වත්තුනි කර්ම භවය කියන එක වචනයකින් දැක්කට මදි. අපි අපේ ජීවිතයෙන් අපි දැනගන්නට ඕනේ භවය කියලා කියන්නේ මෙන්න මේ ටික නිසයි මෙන්න මේ මට්ටමයි කියලා. මේ පින්වතුන් මෙහෙම බලන්න මෙහෙම දකින්න අපි යම් කිසි අරමුණක් ඇහෙන් දැකලා පැත්තකට ගියාම දැකපු දේ නිරුද්ධ නොවි ඇති බවට අපේ මනසේ ආපහු හැපී හිටින පෙනී හිටින ගතිය දකින්න භවයේ හැටියට කර්ම භවයේ හැටියට පින්වතුනි භවය කියලා කියන්නේ හැම වෙලාවෙම ඇති බවට හම්බ වෙන මානසික මට්ටම. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය අනිත්‍යයි. ප්‍රත්‍යයෙන් උපදින දෙයක් ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දෙයක් කියලා. ඒ හැම දෙයක්ම දකින අහන දැනෙන දැනගන්න කියන මේ හැම අරමුණක්ම හේතුන්ගෙන් හටගන්නේ ප්‍රත්‍යයෙන් හටගන්නේ හේතුව නිරුද්ධ වෙනකොට ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පින්වතුනි බලන්න අපේ මනසට ඒ නිරුද්ධ වෙච්ච නැති වෙච්ච දේවල් නැති බවක එළඹ සිටිනවද කියලා ඒ හැම දෙයක්ම ඇති බවට හමු වෙන්න මෙන්න මේ මානසික මට්ටම දකින්න කර්ම භවය කියලා. එතකොට අපි කියමු අතීතය කියන දේ නිරුද්ධයි. කෙනාගේ සිහි කරගන්න පුළුවන් නම් තමන්ගේ පුංචි කාලේ ඒව නිරුද්ධයි. එතකොට කියපු කරපු දේවල් මේව ඔක්කොම නිරුද්ධ වෙලා හටගෙන නැති වෙච්ච ධර්මතා. නමුත් භෞතික ලෝකයේ ඒ ස්කන්ධය ඉපද නිරුද්ධ වුණාට පින්වතුනි අපේ මනස තුල ලෝකයේ ගොඩනැගිච්ච බවක් තියෙනවනේ. අපේ මනස තුල ඒ කළ දේවල් කී දේවල් ඇති බවට හම්බ වෙච්ච බවක් අද පවතිනවනේ. මෙන්න මේ කාරණාව තේරුම් කරගන්නට කර්ම භවය කියලා. අපි ඔක සාමාන්‍ය මට්ටමේදී
හිතන්ට හුරු වෙලා තියෙනවා මේක තමයි මතකය කියලා කියන්නේ මේක ස්වභාවික දෙයක් නේ කියලා. නමුත් මේ මතකය කියන එක අපිට ඇසුරු කරගන්න පුළුවන් මතක් කරගන්න පුළුවන් අවස්ථාවට නුවණින් යුක්තව කෙලෙස් ඇති නොවන විදිහට ක්‍රමයකුත් තියෙනවා. කෙලෙස් නිස්ෘතව කෙලෙස් සහගතව ඇති බවට හම්බ වෙන මතකය පින්වතුනි මෙන්න මේ කර්ම භවයයි. නුවණ නොයේදී ජීවිතයෙන් ඇති බවට හම්බ වෙන මට්ටම හැම වෙලාවෙම දකින්න කර්ම භවය කියලා. අපි යම් රූපයක් බලලා ආපහු ගියාම අහවල් තැන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියන එක එළඹ සිටිනවා නම් ඒක දකින්න කර්ම භවය කියලා. තව පැත්තකින් ගත්තාම කොතනක හරි ඉඳගෙන ඉන්නකොට S2 වහගෙන හිතෙන් වටපිටාව බලන්න. ඕගලන්ට හිතෙන්නේ මේ තියෙන වටපිටාවම පෙනෙනවා කියලයි. තියෙන වටපිටාවම තේරෙනවා කියලයි. නමුත් පින්වතුනි ඔය මේ තියෙන වටපිටාව පේනව නෙමෙයි. තියෙන වටපිටාව දැනෙනව නෙමෙයි. එහෙම වටපිටාවකයි ඉන්නේ කියලා අපේ මනස තුල සියුම්ම උපද්දන විතර්කයන් අපේ මනසෙම හැපිලා තියෙන ගතියයි ඔය පෙනෙන්නේ. S2 වහගෙන වටපිටාව බලනකොට වටපිටාව තියෙනවා කියලා හිතට අහුවෙන ගතිය දකින්න කර්ම භවය හැටියට. ඕගොල්ලෝ පැත්තකට වෙලා ඉඳගෙන සිහි කරන්න පුළුවන් යම් තාක් නගරයන් රටවල් ලෝකයේ මුළු ලෝකයක්ම හිතින් සිහි කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ බාහිර භෞතික මුළු ලෝකයක්ම සිහි කෙරුවා කියලා මේ කලේ වේගෙන් තමන්ගේ මනස ආවර්ජනා කරගෙන ගිය එක. ඔකට කියනවා බුදුරජාණන් වහන්සේ චේතනා බහුව. මේ භවයේ හැටියට තියෙන මොකද චේතනාව කර්මය. අපේ හිතේ වේගෙන් උපදින චේතනා පෙළක් තමයි පින්වතුනි ඇති බවට එක දිගට පෙළක් හැටියට හම්බ වෙන්නේ. ඒකයි කර්ම භවයට නම් කරන්න වෙන්නේ මොකද චේතනා භවය කියලා. එතකොට කර්ම භවය කියනක හොඳට හඳුනා ගන්න යම් යම් දේවල් යම් යම් පුද්ගලයේ ආරම්භය ඇති බවට හම්බ වෙන මතකය. හටගෙන නිරුද්ධ වෙන හටගෙන නිරුද්ධ වෙච්ච පටිච්ච සමුප්පන්න වූ කියන ධර්මතාවයක් කියන තැනකින් ඇත්ත දැකලා නුවණින් අපිට මතක් කරගන්න බැරි නෑ සිහියතු මතක් කරගන්න පුළුවන්. ඒ මතකයේ පින්වතුනි සිහිය නැමැති සති නැමැති චෛතසිකයේ හැකියාවක් මිසක ඒක භවයේ නෙමෙයි. නමුත් සතිය නැමැති චෛතසිකයෙන් නුවණ හා නොයේදී කෙරෙන්නේ නැතුව ඇති බවට හැම වෙලාවෙම මනසේ හැපිලා සිටින ලෝකයක් තියෙනවා නම් තව පැත්තකින් ගත්තාම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න ඇවිදින හතර ඉරියව්වේම පරිහරණය කරන ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියලා යමක් හම්බ වෙනවා නම් Tamanට Taman කියලා සිහිපත් කරගන්න පුළුවන් කමක් හම්බ වෙනවා නම් එක තැනක ඉඳලා S2 වහලා Tamanව සිහි කරගන්නකොට Tamanව පෙනෙන ගතියක් තියෙනවා නම් මෙන්න මේ ටික ඔක්කොම දකින්න මනස තුලම පහළ වෙලා මනස තුලම හැපෙන සියුම් විතර්ක ඔන්න ওই ටිකටයි කියන්නේ කර්ම භවය කියලා. එතකොට මේ කර්ම භවය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ පින්වතුනි උප්පත්ති භවය ඇති කිරීම පිණිස. උප්පත්ති භවය ඇති කිරීම පිණිස. එතකොට දැන් අපි ඔන්න කර්ම භවය කියන එක තේරුම් කරගත්තා. දැන් අපි තේරුම් කරගන්න ඕනේ උප්පත්ති භවය. එතකොට කර්ම භවය කියනකොට ඔය අපි නිකන් අපිට අපේ ජීවිතෙන් දකින්න කාමාවචර මට්ටමයි පෙන්වන්නේ. රූපාවචර මට්ටමට වෙනකොට මේ අපේ වගේ කාමාවචර මට්ටමේ ගෙවල් දොරවල් තියනවා කියන මේ මානසික මට්ටම හිටින්නේ නැහැ. වටපිටාවේ හිටින්නේ නැහැ. S2 වහගෙන අද අපි ඉඳගත්තාම ගෙදර හතර වටේ තියෙන බිත්ති ටික ඇඳ පුටු මේස තියෙනවා කියලා අපේ මනසට පෙනෙන මේ මට්ටම තමයි කාම භවය කියලා කියන්නේ. හිත හොඳට සමාධි වුණාම සමාධිගත මට්ටමක් ඇති වුණාම ඉබේම ওই මට්ටම අතහැරෙනවා. ඒ කියන්නේ කාමාවචර මට්ටම අපේ මනසේ නැහැ. එතකොට රූපාවචර ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන මේ ධ්‍යාන මට්ටම් උපදිනවා. අන්නේ ධ්‍යාන ඇසින් දකින්න ධ්‍යාන සිතට හසු වෙන නිමිති තියෙනවනේ. අන්නේ නිමිති ඇති බවට ඊට පස්සේ අපේ මනස තුල හැපිලා පවතිනවා. මේ කාම භූමියේ ඉන්නකොට ඇඳපුටු මේස ඇති බවට මනසට හම්බ වෙනවා වගේ ධ්‍යානය ලබා ගත්තාම මේ ඇඳපුටු මේස හම්බ වෙන්නේ ඊතාසියු ඒ ධ්‍යාන ඇසින් ධ්‍යාන සිතට වැටහිච්ච
ධර්මතා තියෙනවා නම් රූප තියෙනවා නම් ධර්මතා තියෙනවා නම් අන්න ඒව ඇති බවට අපේ මනස තුල හැපිලා පවතිනවා. ඒක තමයි රූපාවචර කර්ම භවය කියලා කියන්නේ. ඊට පස්සේ අරූපාවචර මට්ටමේ ආකාස සංඥායතන විඥානං චේතන ආකින්චායතන කියන සමාපatti උපදවාගත්ත කෙනාට තමන් බාහිර අවකාශයක් ඇති හැටියට බාහිර විඥාණයෙන් දත යුතු ධර්මයක් ඇති හැටියට තමන්ගේ මනසට වැටහෙන ගතියක් තියෙනවා නම් තමන්ගේ මනසෙන් අහස සිහි කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න මේ පුළුවන්කම හැකියාව යාට අරූප භවයේ කර්ම භවයේ හැම වෙලාවෙම කර්ම භවයේ ලක්ෂණ තමයි පින්වතුනි බාහිර ආයතනයට තමන්ගේ මනස යොමු කරලා ඇති. අපි මෙහෙම ඉඳගෙන ඈතක සිටින අම්මා තාත්තා දුව පුතා දරුවෙක් අපිට සිහි කරන්න පුළුවන් නම් සිහි කරනවා නම් ඒ සිහි කළා කියලා අපි මේ කලේ මොකද්ද භවයේ සිහි කරගන්න එක. මොකද මම මේ ටිකක් වැඩි වශයෙන් විස්තර කළේ මෙන්න මේ ස්වභාවයයි පින්වතුනි අපිට වැඩිමනක්ම තේරුම් කරගන්නට ඕනේ දැනගන්නට ඕනේ අවබෝධ කරගන්නට ඕනේ. මේ භවයට රැවටිලා තමයි අපි තියෙන දෙයකට රැවටෙනවා කියලා උප්පත්ති වශයෙන් යන්නේ. අද දවසේදී දරුවා ගෙවල් දොරවල් කියලා අපිට සිහි කරගන්න පුළුවන් නම් මේ අපේ සිතම අපි සිහි කරගන්නවා. අපේ චේතනාවම අවදි කරගන්නවා. අපේ කර්ම භවය ඇති කරගත්තා. ඒ අපි හිතලා තියෙන කර්ම භවයම සිහි කරගන්නවා. අනේ මේක නේද කර්ම භවය කියලා කියන්නේ මේක චේතනාව නේද මේක මනස තුලින්ම උපද්ද එකක් නේද කියලා නොදන්නකම නිසා අපිව උප්පත්ති භවයට පමුණවන්න තියෙන හේතුව උපදිනවා. ඒකෙන් ඒ කියන්නේ බාහිරේ ඉන්න දුව මතක් වුණා පුතා මතක් වුණා අම්මා තාත්තා මතක් වුණා කියන අදහසට ඇවිල්ලා ඊට පස්සේ ඒකට කර්මය කියලා කියන්නේ. ඒ චේතනාව මුල් කරගෙන ඒ භවය වෙච්ච ඒ දරුවා කියලා සිහි කරගත්ත චේතනාව මුල් කරගෙන ඒ දේ ගන්න හෝ බලන්න හෝ දකින්න හෝ යන විදිහට සිත කය වචනීය ක්‍රියාවට නංවනවා. එතකොට ඒ ගිහාම හම්බ වෙන මට්ටම තමයි අපිට විපාකයේ උප්පත්ති භවය කියලා කියන්නේ. ඒ දරුවා නැත්තම් ගේ දොර නැවත හම්බ වෙන මට්ටමට අපිව පමුණුවන්ට උපකාර වෙච්ච මතක මානසික මට්ටම තමයි කර්ම භවය. හොඳට මතක තියාගන්නට ඕනේ. එතකොට භවංච පජානාති කියනකොට තුන් භවයේ දන්නවා තුන් භවයේ කර්ම භවය කියන්නේ මෙන්න මේ ටිකයි කියලා ජීවිතයෙන් ඔන්න දන්නවා. ඊට පස්සේ පින්වතුනි උප්පත්ති භවය කියලා කියන්නේ තුන් භූමියේම තියෙනවා උප්පත්ති භවය. කාම භූමියේ උප්පත්ති භවය, රූප භූමියේ උප්පත්ති භවය, අරූප භූමියේ උප්පත්ති භවය. දැන් අපි තුන් භූමියේ කර්ම භවයේ පැත්තයි කතා කළේ. අපි භවය කියන එක දෙකට බෙදුවා. භවයේ තුන් ආකාරයි තුන් ආකාර භවයේ කර්ම භවයේ උප්පත්ති භවයේ වශයෙන් ප්‍රභේද වශයෙන් දෙකට බෙදලා කර්ම භවයේ පැත්ත තමයි අපි කතා කළේ. දැන් මේ තුන් භවයේ තියෙනවා පින්වතුනි උප්පත්ති භවය කියලා කොටසක්. තුන් භවයේ තියෙන උප්පත්ති භවය. කාම භූමියේ උප්පත්ති භවය, රූප භූමියේ උප්පත්ති භවය, අරූප භූමියේ උප්පත්ති භවය. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ උප්පත්ති භවය කියලා කියන්නේ පින්වතුනි විපාක සිත් පහළ වෙන මට්ටම. ඒක එක්ෂණික වෙන්න පුළුවන්, ප්‍රතිසන්දි වශයෙන් වෙන්න පුළුවන්. විපාක මට්ටමට තමයි උප්පත්තිය කියලා හැම වෙලාවෙම කියන්නේ උප්පත්ති භවය කියලා කියන්නේ. යම් වෙලාවකදී ඇහැ රූප ගැටිලා චක්කු විඥානෙ උපදිනවා. ඒ කියන්නේ ඇහෙන් රූප බලන මට්ටම පින්වතුනි ඕන ඕගොල්ලෝ ඉපදිලා කාම භවයේ උප්පත්ති භවයේ නේ. යම් වෙලාවක කනට සද්දේ ගැටලා සෝත විඥානෙ උපන්න නම් කන උපන්න නම් ඕගොල්ලෝ ඉපදිලා නාසයේ උපන්න නම් ඒ කියන්නේ ගහන විඥානෙ උපන්න නම් ගඳ සුවඳ තේරුණා කියලා කියන්නේ උප්පත්ති භවයේ. රස දැනුණා නම් රස තේරුණා කියලා කියන්නේ උප්පත්ති භවයේ. කයට යමක් ගැටුණා නම් ගැටෙන මොහොත මේ උප්පත්ති භවයේ. ඒ වගේම අපිට සිතින් ගත්තාම මනෝමය සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට මේ උප්පත්ති භවයේ හොඳට දකින්නට ඕනේ. ඒ වගේම මනෝ විඥාන මට්ටමේදී විපාක සිත් එක දකින්න උප්පත්ති භවයේ හැටියට. එතකොට මේ කාම භූමියේ උප්පත්ති භවය. ඔයගලන්ට ඇහෙන් රූපයක් දකින අවස්ථාව උප්පත්ති භවය. සද්ද ගන්ධ රස ස්පර්ශ
හම්බ වෙන අවස්ථාව වර්තමානයේක මේ උප්පත්ති භවය. එතකොට කාම භවය, කර්ම භවය කියලා කිව්වේ රූපය පිළිබඳව හිතේ ඇති මතක පැත්ත, දැනුම පැත්ත කර්ම භවය. ඒ දැනගත්ත දේ, මතක තියාගත්ත දේ හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන අවස්ථාව උප්පත්ති භවය. හොඳට මතක තියාගන්න අපි භවයේ සැරිසරන්නේ මෙන්න මෙහෙමයි. කර්ම භවයේ ඉඳලා උප්පත්ති භවයට යනවා. උප්පත්ති භවයෙන් ආයේ කර්ම භවයේ සැකසෙනවා. ඒ කියන්නේ රූපයක් තියනවා කියන එක තමයි අපේ කර්ම භවයේ මානසික මට්ටම. ඒ රූපයක් තියනවා කියන මානසික මට්ටම උදව් වෙනවා රූපේ දකින්නවා කියන මට්ටම උපද්දන්න, උප්පත්ති භවය ඇතිකරන්න. ඊට පස්සේ උප්පත්ති භවයේ හේතුයි කර්ම භවය ඇතිකරන්න කියලා කියන්නේ දැකපු රූපේ හේතුයි ආය දැකපු මෙහෙම එකක් තියනවා කියන මානසික මට්ටම ඇතිකරන්න. ආයෙත් කර්ම භවය ඇති කරනවා. මේ අපි භවයේ තමයි සැරිසරන්නේ, භවයේ තමයි හදාගන්නේ. කර්ම භවයෙන් උප්පත්ති භවයට, උප්පත්ති භවයෙන් කර්ම භවයට. එතකොට භවංච පජානාති කියනකොට අපි ඉන්නේ භවයේ තුල නේද කියලා ඕගලන්ට තේරෙන්න ඕනේ. ඕගොල්ලෝ භවයෙන් මිදිලා ඉන්න, භව නිරෝධ කළා ඉන්න කිසිම වෙලාවක් නැහැ මේ ලෝකේ. ලෝකයා ඇහෙන් රූප බැලුවත්, එහෙම නැත්නම් කුසල කුසල කර්ම රැස් කෙරුවොත් ඒ හැම වෙලාවකම භවයේ තුලමයි ඉන්නේ. ඒ භවයේ තුල ඉන්නේ කොහොමද? ඔන්න ඔය අර්ථයෙන්. කුසල කුසල කර්ම කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. අපි කියමු දැන් රුවන්වැලි සෑය ආදී, ශ්‍රීමා බෝධින් වහන්සේ ආදී ඒ කුසල් සිත් අපිට හිතට නගා ගන්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා කර්ම භවය කියලා. ඊට පස්සේ අනේ මේක මේ රුවන්වැලි වන්දනා කරන්න ඕනේ, ශ්‍රීමා බෝධින් වහන්සේ වන්දනා කරන්න ඕනේ කියලා හිතිලා අපි ඒ හිතට අනුව ඒ මේ කියනවා, කරනවා, යනවා. ඔන්න ඔය ටික ඔක්කොම අයිති උප්පත්ති මේ කර්ම භවයට. ගියාම අනේ අපිට රුවන්වැලි සෑයේ පේනවා මේ චක්කු විඤ්ඤාණය උපදිනවා, ශ්‍රීමා බෝධිය පේනවා. ඔන්න කුසල කර්මයේ කළාට විපාකයක්, ප්‍රවෘත්ති විපාකයක් අපිට. ඕකට තව ප්‍රතිසන්දි විපාකෙකුත් තියෙනවා. ඔය ප්‍රවෘත්ති විපාකය. කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්කු විඤ්ඤාණං උපන්න හෝති. කුසල කර්මයේ කළ නිසා, රස කළ නිසා චක්කු විඤ්ඤාණය උපදිනවා කියලා කිව්වේ. දැන් ඕගොල්ලෝ මෙහෙම කුසල කර්මයක් කළ නිසා ඒකේ විපාකය තමයි චක්කු විඤ්ඤාණය උපදින්නේ. එතකොට ඒක ප්‍රවෘත්ති විපාකයක්. ඒ කියන්නේ උප්පත්ති භවය, කාම භූමිය. ඊට පස්සේ කාම භූමිය උප්පත්ති භවය ප්‍රතිසන්දි වශයෙන් උත් තියෙනවා, එක්ෂණික වශයෙන් උත් තියෙනවා. මේක ප්‍රභේදගතව නුවණින් දකින්න ඕනේ. මේ ටික ඔක්කොම එකතු කරලා තමයි භවංච පජානාති කියනකොට භවය ගැන හොඳට එයා දන්න කෙනෙක් වෙනවා. මේ මතක් කළේ ඒ විදිහට යම් වස්තුන් ඇති බවට මනසේ හැපිලා හිටින මට්ටම දකින්න කර්ම භවය, ඒක ජීවිතයෙන් අත්විඳින පංච විඥානයේ දකින්න උප්පත්ති භවය. එතකොට ප්‍රතිසන්දි වශයෙන් මනෝ විඥානයගේ පැමිණීම දකින්න උප්පත්ති භවය හැටියට. විපාක වූ මනෝ විඥාන මට්ටමේ සිත් දකින්න උප්පත්ති භවය හැටියට. එතකොට මෙන්න මේ විදිහට කාම භවය ගත්තාම කාම භවය කියලා කියන්නේ මේ උප්පත්ති කර්ම වශයෙන් දෙආකාරයෙන් පිහිටි මෙන්න මේ මට්ටමයි නේද කියලා දන්නවා. එයා භවය කියන කාරණාව තුලම අපි හැසිරුණා මිසක භවය කියන කාරණාව තුලම හැසිරුණා මිසක කවදාවත් භවයෙන් අපි මිදිලා හිටියේ නෑ, මිදිලා ඉන්න පුළුවන් කමක් නෑ කියන නුවණ එනවා. දැන් භවය කියලා කවදාවත් නොදැක්ක ප්‍රාර්ථනාර්ථයකින් මෙයා දකින්න ඕනේ. අනේ අපි භවයෙන් භවයට යයිනේ, භවයෙන් භවයට සැරිසරයිනේ කියලා කවදාවත් නොදැක්ක, නොදන්න, නොදුටු විරු අනාගත සිහිනයක් වෙච්ච භවයක මෙයා ඉන්නේ නෑ සෘතවතාරී ශ්‍රාවකයා. මේ දැන් වර්තමානයේ ඉඳලා ජීවිතය කියලා කියන්නේ මේ භවය තුල සැරිසරන බව. භවයේ මිදුණා නම් පින්වත්තුනි භව නිරෝධය නිවනයි. එහෙමනම් අපි නිවන ඉන්න ඕනේ. අපි නිවන් දැක්කේ නැහැ කියලා කියන්නේ භවයේ. හැම වෙලාවෙම භවයේ තුලමයි ඉන්නේ. මෙන්න මේ ටික දකින්නවා. ඔය මම කාම භූමියේ කියපු කර්ම මට්ටමත් විපාක මට්ටමත් වගේ රූපාවචර මට්ටමේ ධ්‍යාන උපදවා ගන්නට උත්සාහවත් වෙන මට්ටම දකින්ට රූපාවචර කර්ම භවය, උපන්න ධ්‍යානය දකින්ට උපන්න ධ්‍යානයේ ප්‍රවෘත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් දෙආකාරයි. ඒ කියන්නේ මේ රූප භවය
ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධ්‍යාන උපදවා ගත්තාම ප්‍රවෘත්ති විපාකයක්. ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් ඒ බ්‍රහ්ම ලෝකෙ උපන්නාම ප්‍රතිසන්දි විපාකයක්. ඒ දෙකම උප්පත්ති භවය. එතකොට අපි දන්නවා අරූප භවෙදිත් ඔය විස්තරයමයි. මෙන්න මේ විදිහට රූප භවයයි අරූප භවයයි කියන ධර්මතා, මේ කර්ම භවයයි උප්පත්ති භවයයි කියන ධර්මතා දෙක මේ විදිහට දැනගන්නවා තුන් භූමිය හරහා ජීවිතේ. කොහෙවත් තියෙන එකකින් නෙමෙයි, තමන්ගේ ජීවිතයෙන් දකිනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, භවංච පජානාති කියන තව කාරණාවක් එයාට පෙනෙන්නට ඕනේ. මොකද්ද? භවය කියලා තිබුණොත්, ඒ කියන්නේ කර්ම භවය කියන එක තිබුණොත් ජාතිය වෙනවාමයි, උප්පත්ති ඇති වෙනවාමයි, උප්පත්ති භවය ලැබෙනවාමයි. උප්පත්ති භවයට තව නමක් තමයි ජාතිය කියලා කියන්නේ. එතකොට කර්ම භවයේ තිබුණොත් උප්පත්ති භවය ලැබෙනවාමයි, උප්පත්තිය වෙනවාමයි. භවය කියලා කියන්නේ ජරා මරණයන්ට තව නමක් නේද කියන නුවණ ලැබෙන්න ඕනේ. භවය කියලා කියන්නේ ජාතියට තව නමක් නේද, ජරා මරණයන්ට තව නමක් නේද කියන නුවණ ඕගලන්ට ලැබෙන්න ඕනේ. භවංච පජානාති කියනකොට එහෙනම් අපි හිතෙන් හිතුවත්, ඇහෙන් දැක්කත්, දකින දේ හිතෙන් හිතුවත්, දකින දේ ඇහෙන් දැක්කත්, දැකපු දේ හිතෙන් හිතුවත් අපි ඉන්නේ භවයේ තුලයි. ඒ කියන්නේ ජරා මරණ තුනයි කියලා ඕගොල්ලෝ දකින්න ඕනේ. මෙන්න මේ විදිහට දැක්කහම මෙන්න මේ භවයේ කලකිරෙනවා. මොකක් නිසාද? භවය කියලා අපි කිව්වා මනස දකින මට්ටම විපාකයි. ඒක දැකලා මනසට තුලින් උපදවා ගන්නවා, මනස තුල ඇති කර ගන්නවා ලෝකය. ඒක කර්ම භවය. මනස තුල තියෙන කර්ම භවය උපයෝගී කරගෙන ආපහු බාහිරය දකින්න, බාහිරය දකින මට්ටමට යනවා. ඒක උප්පත්ති භවය. උප්පත්ති භවයෙන් කර්ම භවයට, කර්ම භවයෙන් උප්පත්ති භවයට මේ චක්‍රයක් හැටියට කැරකෙන එකට කියන සංසාර චක්‍රය. භවයේ ගමන් කරනවා, භවයෙන් භවයට යනවා කියලා. ඒක ඇහෙන් බලලා ඉවරනකොට කනෙන්, කනෙන් අහලා නාසයෙන්, නාසයෙන් දිවෙන්, ශරීරයෙන්. ඔන්න ওই චක්‍රයේ තියෙන පින්වතුනි, අපි ඉපදිලා මරුණා, මැරිලා ඉපදුනා, ජීවත් වෙනවා කියන තැනක නතර වෙලා නැහැ. මේ චක්‍රයක් තියෙන්නේ, කරත්ත රෝධියක් කරගෙනවා. ඕක වෙවි තියෙන්නේ. ඔන්න ওই සිද්ධියට කියනවා භවය කියලා. මේ භවයේ ඉන්නකොට, භවයේ සැරිසරනකොට ලැබෙන්නේ මොනවද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, දෙමව්පියෝ, සහෝදරයෝ, දූ දරුවෝ, ඥාති හිතේසින් මැරිලා කෑ ගහන්න, අඬන්න, විලාප දෙන්න වෙන දුක, නොයෙක් ලෙඩ රෝග, මෙන්න මේව තමයි මේ ආයතනයන් හරහා මාරු වෙවි ඉන්න අපිට ලැබෙන්නේ. ඕක ගොඩක් ඈතක දාන්න එපා. මේ පින්වතුන්ගේ ජීවිතයෙන් ගැන බලන්න. හොඳට ඕගොල්ලෝ ජීවිතයෙන් ගත්තාම දන්නවා මේක අපි ඉපදුණු භවයකනේ, පෙර කර්මයක මේ භවය උපන්නා කියන එක නිකන් හිතන්න. ඒ ඉපදුණා කියනකොට, භවය කියනකොට හොඳට බලන්න අපි ජීවත් වුණා කියලා කලේ මොකද්ද කියලා. යමක් පෙනේ නැහෙන බාහිර තියෙන දෙයක් මතක තියාගන්න, මතක තියෙන දේ හොයාගෙන ගිහිල්ලා ඒක බලනවා, අහනවා. ආපහු බලපුව අහපු දේ මතක තියාගන්නවා, ආයෙත් මතක තියාගත්ත දේ හොයනවා. ඇහෙනුයි, කනෙනුයි, නාසෙනුයි, දිවෙනුයි, ශරීරෙනුයි, මනසෙනුයි ඔය වගේ ක්‍රියාදාමයක් නේද සිද්ධ වුනේ. කොහොම සිද්ධ වෙන තැනක ඒ සිද්ධියට අමතරව කඩු පහරවල් ලැබුණු දුක, පිහි පහරවල් ලැබුණු දුක, හොරි කුෂ්ඨ දදවලින් දුක් විඳ දුක, පිළිකා නොයෙක් ලෙඩ රෝග හැදෙන දුක, ඒ වගේම ප්‍රියමනාප සහෝදරයන්ගේ, දෙමව්පියන්ගේ වියෝවීම්, නෑදෑයන්ගේ වියෝවීම්, ඒ වගේ මරණ දුක, මහලු භවයේ දුක් කියන වෙනම දුක් ටිකකුත් අපිට එකතු වෙලා නේද බලන්න. මේ චක්‍රේ යනකොට අපි හොඳට දන්නවා මෙහෙම කාරණාවක්. දැන් ඔය චිත්‍රපටියක් වගේ දෙයක් බලනකොට පිටිපස්සේ ආලෝක ධාරාවක් හරහා වේගෙන් එකම විදිය චිත්‍ර තියෙන නෙගටිව් රාශියක් යනවා. යනකොට තිරය තුල පින්වතුනි වැටිලා තියෙනවා හිටගෙන ඉන්න මිනිස්සෙක් වගේ. ඒ වගේ මේ සිත් බාහිර දෙයක් තියෙනවා කියලා සිහි කළා එහෙට යනකොට තියෙන එක දකින්නවා, දැකපු එක තියෙනවා කියලා මෙහෙම චක්‍රේ කැරකි ඉන්නකොට අපිට ඉතුරු වෙලා තියෙනවා, මැවිලා තියෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසෝ කියන ටිකක් හම්බ වෙලා තියෙනවා ජීවිතේට. ගිනි පෙල්ලක් වේගෙන් කැරකෙනකොට වලල්ලක් කියන එකක් නිර්මාණය වෙලා තියෙනවා වගේ. මේ භවය කියලා කියන්නේ ජරා මරණ දුක නිර්මාණය කරලා
ජීවිතෙන් හොඳට විඳින්න පුළුවන්. කෑග ගහ අඬන්න පුළුවන්. විලාප දෙන්න පුළුවන් විදිහට භවයේ මේ ජරා මරණ ටික නිර්මාණය කරලා මේ තියෙන්නේ. අපි ජරා මරණ කියන ටික විඳින්නේ මෙන්න මේ භවය නිසා හදාගෙන. එතකොට භවංච පජානාති කියන කාරණාව තේරුම් කරගන්නකොට පින්වතුනි මේ පින්වතුන්ට මෙන්න මේ අවබෝධය ලැබෙන්න ඕනේ. භවය කියලා කියන්නේ මෙන්න මේ කාරණාවයි කියලා ජීවිතෙන් දකින්නට ඕනේ. අන්න එහෙම දැක්පු දවසටයි පින්වතුනි අපි මේ භවය කලකිරෙන්නේ. අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා ලෝකේ මවාගෙන ඉන්න තැනක මේ ප්‍රත්‍යයෙන් හටගත්ත හේතුන්ගෙන් හටගත්ත භවය නේද පවතින්නේ. මේ භවය තුල නේද සැරිසරන්නේ. මේ භවයට නේද තණ්හා කලේ කියලා තේරුම් කරගන්නට ඕනේ. අපි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ මොනවා හරි උප්පත්ති පැත්තේ මොනවාට හරි කැමති නම් කැමැත්තට කියනවා කර්ම භවය කියලා. කැමති උනේ උප්පත්ති භවයට. එතකොට අන්තිමට භවය තුල කැමති අපිට භව නිරෝධයක් ලැබෙයිද කියලා බලන්න භවය තුලමයි ඉන්නේ. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ භවංච පජානාති කියන ධර්මතාවය ඒ පර්යාය අපිට තේරුණොත් හරියට අවබෝධ වුණොත් පින්වතුනි මෙන්න මේ තරම් ප්‍රදේශයක් මෙන්න මේ තරම් වපසරියක් අපිට අවබෝධ වෙන්නට ඕනේ. ඒ කියන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම මෙන්න මේ භවයයි මේ තුල සැරණ භවයි භවය කියලා කියන්නේ කියලා තමන්ගේ ආයතන ටික හරහා භවය තමන්ට හම්බ වෙනවා. ඈ කන දිව නාසය ශරීරය හරහා සැරිසරන භවයි මේ භවය කියන කාරණාව කෙනෙක් හම්බ වෙනවා. එහෙම සැරිසැරීම තුල ඉපදිලා තියෙන අර්ථය තමයි අපිට දුක. අර ගිනි පෙල්ල කරකවනකොට හම්බුනේ වලල්ලක් වගේ මේ වගේ සිත් ඒ පැත්තට මේ පැත්තට මාරුවෙන් මාරුට අරමුණු දකමින් සිහි කරමින් දකිමින් අහමින් සිහි කරමින් අහමින් මේ ගත කරන චක්‍රයට හම්බ වෙලා මැවිලා හම්බ වෙන ටික තමයි අඬන්න විලාප දෙන්න කෑ ගහන්න පුළුවන් මට්ටමේ දුක. එහෙනම් භවය කියලා කියන්නේ දුක නේද? මේ දුක කවදාවත් නැති කරන්න බෑ. භවය ඇතිතාක් භවයේ සැරිසරනවා කියලා කියන්නේ දුකේ සැරිසරනවා. භවය කියලා කියන්නේ දුකට පරිවාර තව නමක් නේද? අන්නේ තව නමක් නේද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. භවංච පජානාති කියනකොට මේ දුකට කියන තව නමක් නේද? දෙයියනේ මේ දුක නේද කියන නුවණ හම්බ වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට දැක්කහම භවය ගැන දන්නවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ උපාදාන පත්‍ය භව. පින්වතුනි අරමුණු දැඩිව ගන්න ස්වභාවයටයි උපාදානය කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේ දකින අහන දැනෙන දේවල් අපි දැඩිව ගන්න ස්වභාවය නිසායි අපිට කර්ම භවය කියන කාරණාව උපදින්නේ. ඒ නිසායි උප්පත්ති භවය. ආය උප්පත්ති භවයේ අරමුණු දැඩිව ගන්න ස්වභාවය නිසායි ආයත් කර්ම භවය. ඒ නිසායි ආය උප්පත්ති භවය කියලා මෙන්න මේ දැඩිව ගන්න ස්වභාවයේ උපාදානයේ නිසායි පින්වතුනි මේ භවයේ හිතේ මේ කාරණා අපිට මෙහෙම බාහිර දේවල් ඇති බවට හිතියේ බාහිර දේවල් තියෙන නිසා නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ පින්වතුනි අපි හිතාගෙන ඉන්නේ බාහිර භෞතික දේවල් ඥාතින් හිතේසින් ඉන්න බවට අපිට හිතේ දැනුමක් මතකයක් තියෙන්නේ එහෙමයි ඉන්න හිඳයි කියලා. එහෙමයි ඉන්න හින්දා නෙමෙයි පින්වතුනි අපිට මෙහෙම මතකයක් තියෙන්නේ. උපාදානය නිසායි. උපාදාන පත්‍ය භව. මොකද දැන් අපි කණ්ණාඩියකට එවුනොත් පින්වතුනි කණ්ණාඩියකට එවුනහම අපේ ඡායාව පේනවා අපිට. අපි පැත්තකට ගියාම අපිට පෙවුණු ඡායාවක් කණ්ණාඩිය තියෙනවා කියලා තියෙනවද? ඒක අපේ හිතේ හැපිලා හිටිනවා දැකපු දේ තියෙනවා කියලා. ඒක නෑ. ඇයි ඒ ඡායාවත් ඇහෙන්නේ දැක්කේ කණ්ණාඩියට අපේ ඡායාව වැටලා තියෙනවා. අපි අහකට යනකොටම දැකපු එක දැන් එතන නෑ වීදුරුව විතරයි තියෙන්නේ කියලා පේනවා. නමුත් බාහිර දෙයක් දැක්කහම අනිත් දෙයක් දැක්කහම දැකපු දේ එතන තියෙනවා කියලා හිතනවා. එකක් නොහිටින්නත් එකක් තියෙනවා කියලා හිතේ හැපිලා හිටින්නත් හේතුව මොකද? ඒක තමයි පින්වතුනි කණ්ණාඩිය දිහා බලනකොට අපි දකින්නේ අපි බලන්නේ මේක ඡායාවක් කියන මට්ටමින්. ඇත්තක් නෙමෙයි කියන මට්ටමින්. නමුත් ඇහෙන් දකින රූපයට අපි සම්බන්ධ වෙන්නේ කනෙන් අහන ශබ්දයට අපි සම්බන්ධ වෙන්නේ මේක ඇත්තමයි කියන තැනකින් ඒ මට්ටම ඇත්ත වෙච්ච මට්ටමයි උපාදානය කියලා කියන දැඩිව ගත්තය. අපිට උපාදාන පරයයදී ඒක තේරුම් කරගන්නට පුළුවන්. එතකොට
ඒ බාහිර භෞතික වස්තුන් හෝ එහෙම පුද්ගලයෝ දේවල් ඉන්න නිසා නෙමෙයි මේ හිතේ අපිට බාහිර දේවල් ඇති බවට හිතේ හැපිලා පවතින්නේ උපාදානය නිසායි. දකින අහන වෙලාවට අරමුණු දැඩිව ගන්න ස්වභාවය නිසායි. උපාදාන නිරෝධෝ භව නිරෝධා. දකින අහන වෙලාවට ඒ අරමුණු දැඩිව ගන්නේ නැත්තම් ඒ දකින අහන දේවල් ආරම්භය, උප්පත්ති භවයේ ආරම්භය අපේ නුවණක් අරගෙන ගියෝ. තව පැත්තකින් කර්ම භවයේ හෝ උප්පත්ති භවයේ හෝ කියන ධර්මතා දෙක ආරම්භය අපිට භවයේ හැටියට දකින්න පුළුවන් කමක් තිබුණොත් මොකද වෙන්නේ? උපාදානයේ හිටින්නේ නැහැ. උපාදානයේ හිටියේ භවේ නැහැ. ඒ කියන්නේ මේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන මට්ටම මනසේ ළඹ සිටිනවා මිසක දැකපු දේ ඇති බවට මනසේ ඇඳිලා හැපිලා හිටින්නේ නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට උපාදාන නිරෝධේ භව නිරෝධයයි. උපාදානය නැති කළාම භවය නැති කරන්න පුළුවන් නැති කළා වෙනවා. එතකොට පින්වතුනි මේ උපාදානය නැති කළා භවය නැති කරනවා කියලා කියන්නේ නිවනට තව නමක්. භව නිරෝධය නිවනයි. භව නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායද නිරුද්ධಂತಿ නිරුද්ධ වෙනවා. අය මේ වරිය අට්ටංගිකෝ මග්ගෝ භව නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. ඒ මොකද සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේදී මොකද්ද හම්බ වෙන්න ඕනේ? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නෙමෙයි මේ භවයයි කියන එක හම්බ වෙන්න ඕනේ. හම්බ වෙන නිසා ඒ භවය ගැනම මෙනෙහි කරලා භවය ගැන බලනකොට රාග දේශ මොහ දුරු වෙනවා, උපාදානිය දුරු වෙනවා, උපාදානිය දුරු වීම භවය නැති වෙලා භව නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. භව නිරෝධයෙන් අජරාමර ස්වභාවයට භව නිරෝධය වූ නිවන සාක්ෂාත් කරගෙන අජරාමර බවට පත් වෙලා මේ සියලු දුකෙන් මිදෙන්න පුළුවන්කම මේ පින්වතුන්ට හම්බ වෙනවා. ඒ සඳහා අද දවසේදී මා විසින් දේශනා කළ මේ දේශනාව මේ පින්වතුන්ට හේතු උපනිශ්‍රියම වේවා කියලා කවුරු සාදුනාදයක් පවත. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයෝ සීල දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං චිරන් රක්칸තු නම් පරන්ති. මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාගේ මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් විලය සුඛී සුවපත් භාවයට පත් වේ උතුම් වෙන සනසෙත්වා. මේ ධර්ම ශ්‍රවණය කළා වූ කරන්නා වූ සියලුම දෙනාටත් මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම් පාරමිතාවක් වේවා කියලා සාදුනාද පොත.